නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. සදහවත් වාසනාවන්ත පින්වතුනේ, අද මේ දේශනාවට දායකත්වයෙන් දරනු ලබන්නේ මැලේසියාවේ සේවයේ නියුතු පින්වත් චතුරිකා වන්නිනායක දියණිය, නිකවැරටියේ පදිංචි රිද්මිනී වනිනායක දියණිය, නිට්ටඹේ පදිංචි ඉසුරු වන්නිනායක පුතුණන් ඇතුළු පවුලේ සියලුම දූදරුවන් විසිනුයි ධර්මදානය සිදු කරන්නේ ප්‍රධාන අරමුණ ලෙස සඳහන් කරනවා. නිට්ටඹුව හුඹුටියාවේ නොම්බර 217 ඒ නිවසේ පදිංචි ජනවාරි මාසේ 6 වන දිනට උපන්දිනයේ සැමරු විශ්‍රාමික විදුහල්පති පින්වත් එම්.ඩබ්ලිව්. හේරත් වන්නිනායක පියාණන්ට සහ ජූනි මාසේ 18 වෙනි දින උපන්දිනයේ සමරන විශ්‍රාමික පාඨශාලාචාරිණී පින්වත් ඩී.එම්. නයනාකාන්ති මෑණියන්ට නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව ඒ තමන්ගේ ආදරණීය දෙමාපියන්ට සෙත් පැතීම පිණිසයි දරුවන් විසින් මේ ධර්මදානමය පින්කම අද දවසේ සිදු කරන්නේ. ඒ අමා නිවන් දුටු අරහත් තෙරණිවරු ගැනයි අපි මේ දේශනා මාලාවේදී ඉගෙන ගන්නේ. අද අපිට ඉගෙන ගන්න තියෙන්නේ පින්වතුනේ තේරී ගාථා පොත් වහන්සේගේ තේරී ගාථා කාණ්ඩයේ පංචක නිපාතයේ එක්තරා තෙරණියකගේ ගාථා. ඒ තෙරණිය සම්බන්ධයෙන් මේ දහම් පොතේ සඳහන් වෙන්නේ එක්තරා තෙරණියක් කියලා. අටුවා පොත් වහන්සේ තුල වුණත් ඒ තෙරණියගේ නමේ සඳහනක් නැහැ. හැබැයි ඒ තෙරණිය සම්බන්ධයෙන් මෙහෙම විස්තරයක් තියෙනවා. මේ තෙරණිය ප්‍රජාපති ගෞතමී බිසවගේ කිරිමව් වූ තැනෙත්තිය. ඒතර ප්‍රජාපති ගෞතමී උත්තමාවී කියලා කියන්නේ අපේ සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ රැක බලාගත්ත මෑණියන්නේ. ඒ ප්‍රජාපති ගෞතමී බිසවගේ කුඩා අවදියේ කිරිමෑණියෝ බවට පත් වෙලා හිටියේ මේ තැනැත්ති. එතකොට මේ කිරිමව් වූ තැනැත්ති ඒ පවුලට සම්බන්ධ වෙලා ඒ දේවදහ නුවර රජ පවුලට සම්බන්ධ වෙලා ඒ රජ පවුලේ කිරිමවක් විදිහට කටයුතු කරපු කෙනෙක්. කොහොම හරි ප්‍රජාපති ගෞතමී බිසවත් එක්ක ඒ කිරිමව් වශයෙන් තිබ්බ සම්බන්ධය දිගටම තියෙන්න ඇති. ප්‍රජාපති ගෞතමී උත්තමාවී බුද්ධ ශාසනය පැවිදි වුණාට පස්සේ ඇයටත් මේ බුදු සසුනේ පැවිද්ද ලබන්නට ආසාවක් ඇති වෙලා තියෙනවා. නිතර භික්ෂුණීන්ව ඇසුරු කරලා තියෙනවා. නිතර භික්ෂුණීන් ඇසුරු කරනකොට බොහෝම වයසට ගිහිල්ලා ඉද්දී දැන් සාමාන්‍යයෙන් ප්‍රජාපති ගෞතමී තෙරණියගේ කිරිමව කියලා කියන්නේ ප්‍රජාපති ගෞතමී උත්තමාවි පැවිදි වෙනකොටත්
ඇය වයසින් වැඩි හිටි තැනැත්තියක් නේ. එතකොට කිරිමව ඒ කිරිමව වෙච්ච කෙනා ඉතින් කොහොමත් වයසක කෙනෙක්. වයසට ගිහිල්ලා තමයි පැවිදි වුණේ. හැබැයි එහෙම වයසට ගිහිල්ලා පැවිදි වෙලත් ඇයට හරි අමාරු වෙලා තියෙනවා ධර්ම මාර්ගේ දියුණු කරගන්න. ඒ සම්බන්ධයෙන් තේරගාථාවේ සඳහන් වෙනවා මං මහාන වෙලා අවුරුදු 25ක් ගෙවිලා ගියා. පැවිද්දට පත් වෙලත් 25 අවුරුද්දක් ඔහේ ගෙවිලා ගියා. මට අසුරක් ගහන මොහොතක වෙලාවක්වත් සමාධිගත සිතක් ලබා ගන්නට බැරි වුණා. අසුරක් ගහන මොහොතක් කියලා කියන්නේ මේ අකුණු සැරයක් ගහන වෙලාවක් වගේ බොහොම ෂණික මොහොතක්, සුළු මොහොතක්. එහෙම සුළු මොහොතක්වත් චිත්ත සමාධියක්, චිත්ත සමතයක්, කුසල් හිතක එකඟ බවක් ඇයට ලබා ගන්නට බැරුව ගියා. ඉතින් කුසල් හිතක එකඟ බවක් සුළු මොහොතක්වත් ලබා ගන්න බැරි වුණා කියලා කියන්නේ හරි වෙහෙසකර කාරණාවක් පැවිද්දක් ගත කරන කෙනෙකුට. කුසල් හිත අකණ්ඩව පවත්වා ගනිද්දී සමතයක් තියෙන කෙනෙකුට ඒක හරි පහසුවක්. සමතයක් නැත්තම් ඒක ඉතා දුක්ඛසේ, දුක්ඛ පටිපදා, දුක්ඛ ප්‍රතිපදාවක් ඒ උත්තමාවයට තිබිලා තියෙන්නේ. නිතර පීඩා විඳින්න වෙනවා. කාම හිතුවිලි එනවා, තරහ හිතුවිලි එනවා, හිත විසිරෙනවා, නිදිමත එනවා. මේ හැම එකකින්ම පීඩා විඳ විඳ තමයි අවුරුදු 25ක් ගත වෙලා තියෙන්නේ. හැබැයි මේ 25 අවුරුද්ද ඇතුළේම ධර්මයේ හැසිරෙන්න වෑයම් කළා. වෑයම අතහැරියේ නෑ. ඒක හොඳට හිතට ගත යුතු කාරණාවක්. මේ යහපත් වූ ප්‍රතිපදාව යහපත් ප්‍රතිපදාවයි කියලා අඳුනාගෙන දුකසේ වුණත් යහපත් ප්‍රතිපදාව කිරීමයි කළ යුත්තේ. අපි හිතන පතන අපි බලාපොරොත්තු වෙන වේගෙට ධර්ම මාර්ගයක් දියුණු වෙන්නේ. යහපත් ප්‍රතිපදාවෙන් ලැබිය යුතු ඵලය සාක්ෂාත් වෙන්නේ. හැබැයි නුවණැත්තෝ වීරියවන්තයෝ මොකද කරන්නේ? ඒ යහපත් වූ ප්‍රතිපදාව තුළ එල්ලිලා ඉන්නවා. දුකසේ හරි. දුකසේ හරි කෙනෙක් කළ යුත්තේ ඒක. දැන් බලන්න මේ වයසට ගිහිල්ලා බොහෝම වයෝවෘද්ධ තැනැත්තියක් විදිහට පැවිද්දට පත් වෙලත් 25 අවුරුද්දක් තිස්සේ ඇය කොහොම හරි මේ ධර්ම මාර්ගයේ නිවන් මාගේ එල්ලිලා හිටියා. අතහැරගත්තේ නෑ. චිත්ත සමාධියක් ලබා ගන්නට බැරිව කාම රාගයෙන් තෙමිලා ගිය සිතින් මං හිටියේ. ඉතින් මං දෑත හිසේ බැඳගෙන හඬ හඬාමයි නිතර නිතර ආරාමය ඇතුළට ගියේ. අර හිත එකඟ කරගන්න බැරි වෙනකොට හරි වේදනයි. වේදනාවේ අඬනවා කියනවා. අඬා සක්මන් කර කර උත්සාහ කරනවා, වාඩි වෙවි උත්සාහ කරනවා. හරි දුකසේ තමයි ඇගේ 25 අවුරුද්දක කාලේ ගත වෙලා තියෙන්නේ. මං පැහැදිලා හිටියා එක භික්ෂුණියක් ගැන. ඒ පැහැදිලා හිටපු භික්ෂුණිය කියලා කියන්නේ ධම්මදින්නා අරහත් තෙරණියට. ධම්මදින්නා අරහත් තෙරණිය කියලා කියන්නේ මේ බුද්ධ ශාසනේ ධර්ම කතික භික්ෂුණීන් අතර අග්‍ර. චූල වේදල්ල සූත්‍රය ආදී ඉතා මනහර ධර්ම දේශනා ඒ අරහත් උත්තමාවිය සිදු කළා. ධර්ම කතික භික්ෂුණීන්ට අග්‍රවුණේ ධම්මදින්නා අරහත් උත්තමාවිය. ඒ උත්තමාවිය ගැනයි මේ භික්ෂුණිය පැහැදී සිටියේ. අන්තිමේදී මං ඈ ළඟට ගියා. ඈ ළඟට ගිහිල්ලා මේ හිතේ තියෙන ප්‍රශ්නේ ඔක්කොම කිව්වා. මේක තමයි බුද්ධ ශාසනයේ පිළිවෙල. තමන්ට කුසල් හිත දියුණු කරගන්න බැරි වෙනකොට නුවණැති සත්පුරුෂයෝ හොයාගෙන යනවා. බහුශ්‍රృత උත්තමයෝ උත්තමාවියෝ හොයාගෙන යනවා. බුදුරජාණන් වහන්සේම ඒ ගැන එක් අවස්ථාවක දේශනා කළා. ඒ දේශනා සඳහන් වෙනවා පඨම සමය සූත්‍රය සහ ဒုတိ ය සමය සූත්‍රය කියන සූත්‍ර දේශනාවල. සෙවණ්ණුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට භාග්‍යතුන් වහන්සේ සමීපයට පැමිණිලා එක භික්ෂුවක් මෙන්න මෙහෙම ඇහුවා. ස්වාමීනි, මනෝභාවනීය භික්ෂුවක් දැකීම පිණිස එළඹෙන්න සුදුසු කාලය මොකක්ද? මනෝභාවනීය භික්ෂුව කියලා කියන්නේ
හිත වඩන ලද. එහෙම නැත්නම් ධර්ම මාර්ගයේ දියුණු කරන ලද සමත විදර්ශනා වඩන ලද භික්ෂුවක් මුණ ගැහෙන්න සුදුසු වෙලාව. ඒ භික්ෂුවත් එක්ක කතා බහ කරන්න සුදුසු වෙලාව. ඒ භික්ෂුවත් එක්ක දහම් ඇසුරක් ලබන්න සුදුසු වෙලාව මොන වගේ වෙලාවක්ද? භාග්‍යතුන් වහන්සේ වදාලා චෛමේ භික්ඛු සමයා මනෝ භාවනීයස්ස භික්ඛුනෝ දස්සනාය උපසංකමිතු. භික්ෂුව මනෝ භාවනීය භික්ෂුවක් දැකීම පිණිස එළඹෙන්න සුදුසු කාල 6ක් තිබේ. අවස්ථා 6ක් තිබේ. කතමේචේ ඒ කවර මේ කාලයන් 6ක්ද? මනෝ භාවනීය භික්ෂුවක් එහෙම නැත්නම් වැඩූ හිත් ඇති භික්ෂුවක් ධර්ම මාර්ගයේ දියුණු කරපු කෙනෙකුගේ උපදේශයක් ගන්නට සුදුසු කාල 6ක් තියෙනවා. බලන්නේ 6. භික්ෂුව මෙහිලා යම් කිසි භික්ෂුවකගේ සිත යම් කලෙක කාම රාගයෙන් වෙලි කාම රාගයෙන් යටකොටගත් සිතින් වාසය කරයි නම් උපන්නා වූ කාම රාගයෙන් නිදහස් වීම ඒ අයුරින්ම නොදනී නම් එසමයෙහි මනෝ භාවනීය භික්ෂුවක් කරා එළඹ ඔහුට මෙසේ කිව යුත්තේය. යම් කිසි මොහොතක භික්ෂුවගේ හිතට එක දිගට කාම හිතුවිලි ගලාගෙන ඉන්න පටන් ගන්නවා. කාම සටහනින් නිදහස් වෙන්න බෑ. කාම සටහනින් නිදහස් වෙන්න බැරුව එක දිගට සරාගී හිතුවිලි අතහැර ගන්න බැරි විදියට ගලාගෙන ඉන්න පටන් ගන්නකොට ඕන්න හොයාගෙන යන්න කියනවා තමන්ට වඩා හිත වඩපු කෙනෙක්. තමන්ට වඩා හිත ධර්මයේ තුල වැඩූ කෙනෙක් හොයාගෙන ගිහින් කියන්න කියනවා අනේ ආයස්මතුනි මම වනාහි කාමරාගයෙන් පීඩිතව කාමරාගයට යට වුණු සිතින් වාසය කරමි. උපන් කාමරාගයෙන් නිදහස් වීමක්ද මාහට නොතේරේ. අනේ ආයස්මතුන් වහන්සේ මට කාමරාගයේ ප්‍රහාණය පිණිස දහම් දේශන සේක්වා කියලා ඉල්ලන්න ඕනේ කියනවා. ආන් එතකොට මේ මනෝභාවනීය භික්ෂුව බණපද කියා දෙනවා. ඒ මනෝභාවනීය භික්ෂුවගේ බණපදයට සවන් යමනකොට ඒ කෙනාට අර කාමරාගය දුරු කරගන්නට අර අකුසලයෙන් හිත බැහැර කරගන්නට අවකාශය ලැබෙනවා. බුද්ධ ශාසනය කියන එක ගැන හිත පහදවා ගන්න පිංගුතුනේ. බුද්ධ ශාසනයේ මේ බුදු සසුන තුල පිළිසරණ පතන අය හෙව්වේ මේ හිතේ පිරිසුදු භාවය. හිත කියන එක හරියට සුදෝසුදු වස්ත්‍රයක් වගේ තියාගන්න කැමති වුණා බුදුරජුන්ගේ ශ්‍රාවකයෝ. එහෙම හිත පිරිසුදුව තියාගන්න උත්සාහ කරනකොට හිතට කිලුටක් කාමරාගේ. හරි අමාරුයි කාමුක හිතුවිලි හිතට එනකොට. ඒ කාමුක හිතුවිල්ලෙන් තමන් නිදහස් වෙන්න දන්නේ නැත්නම් ආන් ඒ වගේ වෙලාවක සත්පුරුෂයා හොයාගෙන යන්න ඕන. සත්පුරුෂයාගේ බණපදේ අහන්න ඕන. නිසා ජීවිතේට ප්‍රශ්න එනකොට දැන් ඇතැම් කෙනෙකුට මේ හොඳට ඉන්න කාලේ ආසාවෙන් බණ අහනවා. හිතට වෙහෙසක් නැතුව පීඩාවක් නැතුව ඔන්න හොඳට ඉන්නකොට බණ අහනවා. හැබැයි ජීවිතේට ප්‍රශ්න එනවා. ප්‍රශ්න එනකොට අපිට මේ ප්‍රශ්නනේ හරි කරදරනේ. අපිට මෙහෙමත් ප්‍රශ්න කියලා ප්‍රශ්නේ ගැන හිත ඉන්න පටන් ගන්නවා. ප්‍රශ්නේ තියෙන කාලේ බණ අහන එක නවත්තනවා. ඇත්තෙම කළ යුත්තේ ඒක නෙවෙයි. ප්‍රශ්න තියෙන කාලේ තමයි වැඩි වැඩියෙන් බණ ඇසිය යුත්තේ. ඒ කාලේ තමයි සත්පුරුෂයා ළඟින්ම ඇසුරු කළ යුත්තේ. භික්ෂුවට හැම කටයුත්තම බැහැරකට තියලා තමන්ගේ හිත බලවත් කාම හිතුවිල්ලකින් පීඩාවට පත් වෙනවා නම් අනිත් හැමදේම අත්හැරලා දාලා ඒ වෙලාවේ හිත වැඩූ භික්ෂුවක්ව හොයාගෙන යන්න කිව්වා. ගිහිල්ලා තමන්ගේ සත්‍ය ස්වභාවයේ ප්‍රකට කරවන්න කිව්වා. මං මේ වෙලාවේ මේ කාම හිතුවිලි වලින් ගුටි කකා ඉන්නේ. දැන් එහෙම වුණානේ. අපේ ආනන්ද මහතෙරුන් වහන්සේත් එක්ක වංගීස නම් වූ නවක භික්ෂුන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරියෙන් වැඩම කරනවා. පිටිපස්සෙන් වංගීස කියන නවක තෙරුන් වහන්සේ වැඩම කරනවා. වැඩම කරද්දී පාරේ ටිකක් අමුතු විලාසිතාවකට ඇඳගෙන හැඩකාර විදිහට ස්ත්‍රියාවක් ආවා.
වංගීස කියන නවක තෙරුන් වහන්සේට මේ ස්ත්‍රියාව දැක්ක ගමන් සටහන් අනුසටහන් හිතට ගියා. හිත ඇවිස්සුණා. දැන් පිණ්ඩපාතේ වඩිනකොට නොයේක් සරාගී සිතුවිලි හිතේ මැවි රාගේ උපද්දනවා. ඒතර මේක හිතක කතාවක්. හිත ඇතුලේ ඇති වෙච්ච දේ තමන් නිදන්නේ. මේක එළියට ප්‍රකට වෙන්නේ නේ. හැබැයි තමන්ගේ ඇත්ත ස්වභාවය මනාව ප්‍රකට කරන ආජානීය පුරුෂයෙක් විදිහට ඒ වංගීස කියන නවක භික්ෂුව පිණ්ඩපාතේ වඩිමින් ඉද්දී ආනන්ද මහතෙරුන් වහන්සේට කියනවා ස්වාමීනි ආනන්දයන් වහන්සේ මගේ හිත රාග හිතුවිලි වලින් දැවිමින් තිබේ. මේ රාගේ මාව වෙහෙසටපත් කරනවා. ස්වාමීනි මට රාගෙන් නිදහස් වෙන්න පිළිවෙලක් කියන්න. එතකොට මේ අපේ ආනන්ද මහතෙරුන් වහන්සේ කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ පිරිනිවීමෙන් පස්සේ තමයි අරහත්ත්වයටපත් උනේ. නමුත් 25 අවුරුද්දක් බුදුරජාණන් වහන්සේට අපෝපස්ථාන කරනකොට සෝතාපන්න භික්ෂුවක් විදිහට රාග හිතුවිල්ලක්වත් උපද්දලා නැහැ. ද්වේෂ හිතුවිල්ලක්වත් උපද්දලා නැහැ. මෝහ හිතුවිල්ලක්වත් උපද්දලා නැහැ. පුදුම චිත්ත දමනයක්. එහෙම පුදුම චිත්ත දමනයක් තිබුණු මනෝභාවනීය භික්ෂුවක් වන අපේ ආනන්ද මහතෙරුන් වහන්සේ කියන ආයුෂ්මත වැරදි විදිහට නොවෑ ඔබ රූපේ ගත්තේ. ඔබ නිමිති අනුනිමිති ගත්තේ වැරදි විදිහට නොවේ. අසුභාය චිත්තම් භාවේහි මේ තමාගේ රූපේ දිහත් බාහිර රූප ගැනත් අසුභ වශයෙන් කල්පනා කරන්නට අසුභය තුල හිත වඩන්නට ওই රාගය ඔබ වනසන්ට එපා කිව්වා. එතකොට කල යුතු දේ කියලා දුන්නා අපේ ආනන්ද මහතෙරුන් වහන්සේ. වංගීස කියන නවක භික්ෂුන් වහන්සේ දක්ෂ වුණා ඒ විදිහට කටයුතු කරන්න. කාමරාගෙන් හිත නිදහස් කරගත්තා. මනෝභාවනීය භික්ෂුවක් දකින්න එළඹෙන්න සුදුසු පළවෙනි අවස්ථාව ඔන්න ඕක. ඒ වගේම භික්ෂුව යම් කලක භික්ෂුවක් ද්වේෂයෙන් වෙලී ද්වේෂයෙන් යටකොටගත් සිතින් වාසය කරයි නම් උපන්නා වූ ද්වේෂයෙන් නිදහස් වීම ඒ අයුරින්ම නොදනී නම් එසමයෙහි මනෝභාවනීය භික්ෂුවක් කරා එළඹිය යුත්තේය. හිතට ද්වේෂයක් ක්‍රෝධයක් ඇවිල්ලා ඒකින් හිත පෙළනවා නම් තමන්ට නිදහස් වෙන්න හිතන්න දෙයක් තේරෙන්නේ නැත්තම් ආන් ඒ වෙලාවේ මේ ද්වේෂය මට අනතුරක් මේක මට විනාශයක් කියලා දැකලා ඉක්මනට හොයාගෙන යන්න ඕන කියනවා මනෝභාවනීය භික්ෂුව. වැඩු හිත් ඇති කෙනා. ධර්මයෙන් පෝෂණය වෙච්ච කෙනා හොයාගෙන යන්න ඕන තමන්ට දහම් කාරණාවක් ඉගෙන ගන්න. දැන් ඒක කාටුණත් එහෙමයි. එක අවස්ථාවක මේ විනය පිටකේ සඳහනක් තියෙනවා එක අවස්ථාවක එක්තරා භික්ෂුවක් කුටියක් කරවන්න කැමති වුණා. මේ භික්ෂුව මේ කුටිය කරවීම පිණිස කුටිය හදාගෙන යනකොට එයාගේ කුටියට බාධා වෙන විදිහට ගහක අත්තක් තිබුණා. මේ භික්ෂුව මේ අත්ත කපන්න කල්පනා කළා. ඒ කාලේ බුදුරජාන් වහන්සේ උපසම්පදා භික්ෂුවට ආපත්‍ති පනවලා තිබුණේ නැහැ. ගස් කොළන් සිඳලීම සම්බන්ධයෙන්. ඉතින් මේ භික්ෂුව ආයුධයකුත් අරගෙන අර ගහේ අත්ත කපනවා. අත්ත කපද්දී මේ රුක්ෂය විමානය කරගත්ත දේවතාවෙක් හිටියා. ඒ දේවතාවට දැන් මේ විමානයට හානි සිද්ධ වෙනවා. මේ දේවතාව භික්ෂුව ඉස්සරහට පේන්න ඇවිල්ලා කිව්වා අනේ ස්වාමීනි මේ මං විමානය කරගෙන ඉන්න ගහනේ. ස්වාමීනි මේක කපන්න එපා. මේ මට හානි සිද්ධ වෙනවනේ කිව්වා. ඊට පස්සේ මේ භික්ෂුව ටිකක් හිතුවක්කාර භික්ෂුවක්. මේ භික්ෂුව කිව්වා මේ ඔහේ ඉතින් වෙන ගහක් හොයාගන්න කිව්වා. මට මෙතන මගේ කුටිය කරවන්න මට අත් අයින් කරන්න වෙනවා කිව්වා. ඔහේ කිව්වා කියලා මම නවත්තන්නේ නැහැ. එහෙම කියලා අර දෙවියා එපා කියද්දි අත්ත කැපුවා. අත්ත කපනකොට ඒකේ සිද්ධිය තියෙනවා දේවතාවගේ දරුවෙක් වෙලා හිටපු දේව පුත්‍රයෙකුටත් යම් තුවාලයක් සිද්ධ වුණා.
ඒ තුවාලේ සිද්ධ වෙනකොට මේ දේවතාවාට හිතක් උපන්න එක පාර කේන්තියක් ආවා මම මේ භික්ෂුව මරන්න ඕන කියලා. තරහක් හිතට එනකොට මේ දෙවියා ධර්මයේ පුරුදු කරන්න මහන්සි වෙච්ච කෙනෙක්. තරහා විදිහට අඳුන ගන්න මේ දෙවියා දක්ෂ වුණා. මේ දෙවියා කල්පනා කළා මට විනාශය පිණිස මගෙන්ම හතුරෙක් උපන්නා. බලන්න එතකොට දෙවිවරුත් බොහොම ලස්සනට ධර්මයේ පුරුදු කරනවානේ. දැන් ඇතැම් මේ ධර්මයේ ගැන ශ්‍රද්ධාවක් නැති අසත්පුරුෂ අය කියනවානේ මේ දෙවියන් අතර ඉපදිලා ධම්මග දියුණු කරන්න බැරිය කියලා. දැන් මේ තියෙන්නේ දෙවිවරු හොඳට හිතගෙන අවධානයෙන් ඉඳලා ධම්මග දියුණු කරන්න මහන්සි වෙච්ච හැටි. මේ දෙවියට තේරුණා මට මේ කේන්ති ගියා මේක හොඳ එකක් නෙමෙයි. මම දැන් මොකක්ද කරන්නේ? දෙවියට හිතාගන්න බෑ යම් යෝනිසෝ මනසිකාරයකින් මේ දේශය දුරු කරන්න විදිහකුත්. ඒ දෙවියා ඒ වෙලාවේ තීරණයකට එනවා මං ඉක්මනින්ම බුදුරජාණන් වහන්සේ හොයාගෙන යන්න ඕන. දෙවියා සැනකින් භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ පෙනී හිටියා. පෙනී ඉඳලා භාග්‍යතුන් වහන්සේට පැමිණිලි කළා ස්වාමීනි ඔබ වහන්සේගේ ශ්‍රාවක භික්ෂුවක් මට මෙහෙම අකටයුත්තක් කළා. ස්වාමීනි මට කේන්තියක් ආවා මට මේ භික්ෂුවව ඝාතනය කරන්න හිතුණා. හැබැයි ස්වාමීනි මං ඒක කළේ නෑ මං ඔබ වහන්සේ හොයාගෙන ආවා. බුදුරජාණන් වහන්සේ ඒ දෙවියාට ප්‍රශංසා කළා දෙවිය ඔබ කටයුතු කරපු විදිහ හිතාම යහපත්. බැරි වෙලාවත් ඔබේ කේන්ති කියපු වෙලාවේ කේන්තියෙන් ඒ භික්ෂුවගේ ජීවිතේ තොර කරා නම් ඔබට බොහොම බරපතල පාප කර්මයක් සිද්ධ වෙනවා. මොකද මේ භික්ෂුව සීලවන්තයෙක්. සිල්වතෙක්ව ඝාතනය කරලා ඔබට බලවත් පාපයක් සිද්ධ වෙනවා. ඒ නිසා දෙවිය ඔබ කටයුතු කරපු විදිහ බොහෝම යහපත් කියලා බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ උරංග සූත්‍ර දේශනාව දේශනා කළා. ඒ උරංග සූත්‍රයේ අවසානයේ දෙවියාට ධර්මාවබෝධ වුණා. අර දේශේ ඔක්කොම පහ වෙලා ගිහින් දෙවියාට ධර්මාවබෝධ කරන්න ලැබුණා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ඒ දේව පුත්‍රයාට විමානය කරගන්න වෙනම වෘක්ෂයක් පෙන්වුවා. භික්ෂූන්ට සිල්පද පැනෙව්වා. උපසම්පදා භික්ෂුවට ගස් කොළන් සිඳලීම ආපත්‍යකී කියලා. ඒක වැරද්දක් විදිහට. ඉතින් එතකොට යම් වෙලාවක ද්වේෂය කියන කෝපය කියන අකුසලයේ හිතට ඇවිල්ලා ඒ අකුසලෙන් හිත කැළඹෙනවා නම් ඒ වෙලාවේ පිරිසිදු හිතක් කැමති කෙනා සත්පුරුෂයෙක් කල්යාණ මිත්‍රයෙක් බණ දහම් දන්න කෙනෙක් හොයාගෙන ගිහිල්ලා හොඳට බණ අහන්න ඕන. මේ ද්වේෂය හිතේ නොපවතින තාක්. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා භික්ෂුව යම් කලයක භික්ෂුවක් තීන මිද්දෙන් වෙලී තීන මිද්දෙන් යටකොටගත් සිතින් යුක්තව වාසය කරයි නම් උපන්නා වූ තීන මිද්දෙන් නිදහස් වීම ඒ අයුරින්ම නොදනී නම් එසමයෙහිද මනෝභාවනීය භික්ෂුවක් කරා එළඹිය යුත්තේය. එළඹී ඒ භික්ෂුවකින් දහම් අවවාද ලබාගත යුත්තේය. තීන මිද්දය නිදිමත එනවා නම් අලසකම එනවා නම් ධර්ම මාර්ගයේ හැසිරෙන්න අරතිය එනවා නම් කුසල් දහම් වඩන්ට හිත කැමති නැති ගතිය එනවා නම් ආන් ඒ වෙලාවටත් හොයාගෙන යන්න ඕනේ කිව්වා. මනෝභාවනීය භික්ෂුව. මනෝභාවනීය භික්ෂුව කියලා කියන්නේ මනාකොට දහම තුල හිත දියුණු කරගත්ත කෙනානේ. එතකොට මේ කාලේ නම් අපිට පැහැදිලිව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියා දෙන භික්ෂූන්ව අපි හොයාගෙන යන්න ඕන. එහෙම නැත්නම් හොඳට බණ අහන්න ඕන. නිතර ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. ධර්ම ශ්‍රවණය තුළ මේ මනෝභාවනීය භික්ෂුවකකින් ලැබෙන දහම් අවවාද සියල්ල එතන ලැබෙනවා. මොකද තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි ධර්ම කතිකයන් වහන්සේලා ධර්ම දේශකයන් වහන්සේලා පිරිසුදු ධර්මයේ දේශනා කරන දේශකයන් වහන්සේලා කියා දෙන්නේ. ඒ තමයි තුන්වෙනි අවස්ථාව. තවද භික්ෂුව යම් කලයක භික්ෂුවක් උද්ධච්ච කුක්කුච්චයෙන් වෙලී
උද්ධච්ච කුක්කුච්චයෙන් යටකොටගත් සිතින් වාසය කරයි නම් උපන්නා වූ උද්ධච්ච කුක්කුච්චයෙන් නිදහස් වීම ඒ අයුරින්ම නොදනී නම් ආන් ඒ වෙලාවෙත් මනෝභාවනීය භික්ෂුව සොයා යා යුත්තේය. මේවට කියන්නේ නීවරණ කියලා. කුසල් වැඩීම පිණිස හිතක් පුරුදු කරනකොට ඒ කුසල් වඩන හිත ආවරණය කරගන්න තියෙන අකුසල් වලට කියනවා නීවරණ. ආවරණං නීවරණං. කුසල් හිත ආවරණය කරන නිසා ඒවාට නීවරණ කියයි. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ද, උද්ධච්ච කුක්කුච්ච. උද්ධච්ච කුක්කුච්ච කියලා කියන්නේ විසිරීම සහ පසුතැවීම. හිත විසිරී යනවා, ඊළඟට හිත පසුතැවීමට පත් වෙනවා. මේ විසිරීමත් පසුතැවීමත් කියන දෙක තිබුණොත් එහෙම ඒකත් හරි බාධාවක්. දැන් එතෙන් අවස්ථාවල භාග්‍යතුන් වහන්සේ ගිලන් වෙච්ච භික්ෂූන් සමීපයට වැඩම කරනවා. ඒ වැඩම කළාම බුදුරජාන් වහන්සේ අහනවා භික්ෂුව ඔබට මොකක් හරි දෙයක් ගැන හිතේ විපිලිසර බවක් තියෙනවද? එතකොට ඇතැම් භික්ෂූන් කියනවා අනේ ස්වාමීනි මට හරි වේදනාවක් තියෙනවා හිතේ. මට ඉස්සර හොඳට චිත්ත සමාධිය තිබුණා. ස්වාමීනි මේ ලෙඩෙත් එක්ක ගිලන් භාවයත් එක්ක මට සමාධියට එළඹෙන්න විදිහක් නැහැ. මට ඒ සම්බන්ධයෙන් පසුතැවීමක් තියෙනවා. මට තිබ්බ සමාධිය නැතුව ගියා කියලා. එතකොට බුදුරජාන් වහන්සේ ඒ භික්ෂුවට කියනවා පින්වත් භික්ෂුව තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කළේ සමාධිය උදෙසා නොවේ. තථාගතයන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වීම ඉලක්කය කරගෙනයි. ඒ නිසා විදර්ශනා වඩන්ට කියලා. ඉතින් ඒ භික්ෂුන්ට ඒ අවවාද නොලැබුණා නම් අර පසුතැවීම අස්සේම ඉඳලා ඒ පසුතැවීම ඒ කලකිරීම අස්සේම ඉඳලා මේ ගිලන් භාවයෙන් උත්පල වෙලා කලුරිය කරන්න ඉඩ තිබුණා. නමුත් ඒ දහම් අවවාද ලැබූ හැම භික්ෂුවක්ම රහතන් වහන්සේලා බවට පත් වෙලා නිවි ගියා. හරි අවවාදේ හරි වෙලාවේ ලැබිච්ච නිසා. එතකොට හිතේ විසිරීම පසුතැවීම ආදී ආවට පස්සේ ඒක අඳුන ගන්න බෑ සාමාන්‍යයෙන්. අඳුනගත්තත් නිදහස් වෙන හැටි තේරෙන්නේ නැහැ. මේ බුද්ධ ශාසනයේ මහා ශ්‍රාවකයන්ට එහෙම සිද්ධි වුණානේ. මේ බුද්ධ සසුනේ දිවස්ලාභී භික්ෂූන් අතර අග්‍ර වුණේ අපේ අනුරුද්ධ මහතෙරුන් වහන්සේ. අනුරුද්ධ මහතෙරුන් වහන්සේ අරහත්ත්වයට පෙර එක අවස්ථාවක අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට පැමිණිලා සාරිපුත්ත මහරහතන් වහන්සේට කියනවා මෙහෙම කතාවක් ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ මම දියුණු කරන ලද නුවණින් මේ දහසක් ලෝක දකිනවා. මට එහෙම බොහොම පිරිසුදු දිවසක් ස්වාමීනි තියෙනවා. මං මේ පිරිසුදු දිවසින් දහසක් ලෝක දැක ඉන්නේ. ඊළඟට ස්වාමීනි මගේ හිතත් හොඳට එකඟ වෙලා තියෙන්නේ. මේ හිතේ හොඳට මේ චිත්ත සමාධිය පිහිටලා තියෙනවා. කයත් ස්වාමීනි මගේ බර නෑ. මම බොහොම සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්. ඊළඟට ස්වාමීනි මට කුසල් වඩන්න අකුසල් දුරු කරන්න හොඳට වීරියත් පිහිටලා තියෙනවා. ඒ වුණාට ස්වාමීනි මෙහෙම ඉඳලත් මගේ හිත කෙලෙසුන්ගෙන් නිදහස් වෙන්නේ නෑනේ. මං තාම කෙලෙස් සහගතයි කිව්වා. එතකොට අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා ආයස්මත් අනුරුද්ධේනි දැන් ඔබට තියෙනවානේ මම මගේ දියුණු කරන ලද හිතෙන් දහසක් ලෝක සුවසේම දකිනවා මට හොඳට දිවස තියෙනවා කියලා අදහසක්. ඕන් ඔය අදහස ඔබේ තියෙන්නේ උද්ධච්චය තුල. ඕක ඔබේ උද්ධච්චයට අයිති එකක්. ඊළඟට ඔබට තියෙනවානේ මට වීරිය තියෙනවා, මට සිහිය තියෙනවා, මට නුවණ තියෙනවා, මට සමාධිය තියෙනවා ආදී හැඟීම්. ඕවා තියෙන්නේ මාන්නය තුල. ඊළඟට ඔබට අදහසක් එනවනේ හිතට අයියෝ මෙහෙම වෙලත් මගේ හිත ඇයි කෙලෙසුන්ගෙන් නිදහස් වෙන්නේ නැත්තේ කියලා. ඔය තියෙන්නේ අනුරුද්ධේනි පසුතැවීම.
ඔබ ඔන්න ඔය තුන අතහැරියොත් උද්ධච්චය එහෙම නැත්නම් ආඩම්බරකම මාන්නක්කාරකම ඊළඟට පසුතැවීම කියන තුන ඔබ අත්හැරියොත් ඒ තුනම අත්හැරලා අමෘත නිවන තුල හිත පිහිටුවා ගත්තොත් ඔබට වැඩි කලක් යන්න කලින් කෙලෙස් දුරු කරගන්න පුළුවන් කිව්වා. එතකොට බලන්න සුදුසුම වෙලාවේ මනෝභාවනීය භික්ෂුව කරා එළඹීමේ යහපත. දැන් එච්චර මහා ශ්‍රාවකයන් වහන්සේලාටත් මේ හිතේ කෙලෙස් හැසිරීම අඳුනගන්න බැරි අවස්ථාවක්. ඒ හැසිරෙන කෙලෙසින් නිදහස් වෙන විදිහ අඳුනගන්න බැරි අවස්ථාවක්. මනෝභාවනීය භික්ෂුව සමීපයට ඇවිල්ලා අවවාදේ ගත්තා විතරයි. නොබෝ කලකින් අපේ අනුරුද්ධ මහතෙරුන් වහන්සේ හිතේ තිබුණු උද්ධච්චය දුරු කළා. මාන්නකාරකම දුරු කළා. හිතේ තිබුණු පසුතැවීම දුරු කළා. උතුම් රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඉතින් ඒ තමයි සිව්වෙනි අවස්ථාව මනෝභාවනීය භික්ෂුව දකින්ට එළඹීමට සුදුසු. භික්ෂුව යම් කලක භික්ෂුවක් විචිකිච්ඡාවෙන් වෙලී විචිකිච්ඡාවෙන් යටකොටගත් සිතින් වාසය කරයි නම් උපන්නා වූ විචිකිච්ඡාවෙන් නිදහස් වීම ඒ අයුරින්ම නොදනී නම් ආන්න ඒ අවස්ථාවත් මනෝභාවනීය භික්ෂුව කරා එළඹෙන්න සුදුසු වෙලාවයි. විචිකිච්ඡාව සැකය උපදිනවා. ශාස්ත්‍රුන් වහන්සේ ගැන වෙන්න පුළුවන්. ධර්මය ගැන වෙන්න පුළුවන්. ධර්ම මාර්ගය ගැන වෙන්න පුළුවන්. ශික්ෂාව ගැන වෙන්න පුළුවන්. කෙනෙකුට සැක උපදිනවා. සැකේ උපන්නට පස්සේ ධර්මයේ පිරිසරණ කැමති කෙනා සැකේ තුල පැහැව නෙවෙයි ඉන්න ඕන. ඒක නා ඉක්මනට තමාට වඩා බහුශෘත ධර්මදර මනෝභාවනීය භික්ෂුවක් හොයාගෙන යන්න ඕන. ඒ භික්ෂුවගෙන් පිහිටක් පතාගෙන. භික්ෂුවට උගන්වන්න නෙවෙයි යන්න ඕන. ඒ ගරු කටයුතු භික්ෂුව හොයාගෙන යන්නේ තමන්ගේ මේ ලෙඩේට බෙහෙතක් අරගන්න. තමන්ට සුවය හදාගන්න. තමන්ට වැරදුනා කියලා දැනගෙන දැන් හිතට සැක ආපුවම ධර්ම මාර්ගය සම්බන්ධයෙන් කෙනෙකුට සැකයක් ආවහම මම මේ ධර්ම මාර්ගය සැක කරනවා මේක මට අකුසලයක් කියලා දකින්න එයාට නුවණක් තියෙන්න ඕන. සැකය ලෙස අඳුනගන්න නුවණක් තියෙන්න ඕන. ඒ නුවණ නැති වුණොත් ඒක නා ඉතින් මනෝභාවනීය භික්ෂුව කරා එළඹෙනවා කියලා කතාවක් නෑනේ. එළඹුණත් ඒ භික්ෂුව කියන බණපදේ සිදුරක් හොයන අදහසින් අහනවා මිසක් ඒ බණපදෙන් පිහිටක් පතාගෙන අහන්නේ නෑනේ. ඒ නිසා හරියට මේ කාරණා අඳුනගත්තොත් මේ කාරණා තුنين තමයි ජීවිතේට ඒ කාලේ පින්වතුනි යහපත හදාගෙන තියෙන්නේ. දැන් ඒ කාලේ ධර්මයේ පොත්වල සඳහන් වෙලා තිබුණු කාලයක් නෙමෙයි. භික්ෂුන් වහන්සේලාගේ හදවත් තුළ තමයි ධර්මයේ දරාගෙන තිබුණේ. ඉතින් යම් කාරණා සම්බන්ධයෙන් ගැටලු ඇති වුණාම ඒ ධර්ම කාරණේ පහදා ගන්නට හොඳට ධර්මයේ දන්න භික්ෂුවක් ගාවට එළඹෙන්න ඕන. එළඹිලා විමසනවා. විමසපුවම භික්ෂුව යම් විදිහකට පැහැදිලි කරනවාද? ඒ පැහැදිලි කරන විදිහට දරා ගන්නවා. ධර්මයේ තියෙන්නේ මෙහෙමයි කියලා පහදලා දෙන විදිහට හොඳට දරා ගන්නවා. ඒ දරා ගැනීමේ හැකියාව ඒ කියන්නේ මනාකොට දහම අහලා ඇසූ දහම වර්ධවා ගන්න නැතුව දරා ගැනීමේ හැකියාව හරි පුදුම විදිහට ඒ කාලේ තිබිලා තියෙනවා. ඒක හොඳට පේනවා පින්වතුනි. යම්තෙන් අවස්ථා තියෙනවා බුදුරජාණන් වහන්සේ සාරාංශ වශයෙන් බණ කියනවා. බුදුරජාණන් වහන්සේ කෙටියෙන් බණපදයක් කිව්වට පස්සේ ඒ බණපදේ විස්තර විභාග වශයෙන් දැනගන්න උවමනා වෙනවා භික්ෂුන්ට. එතකොට ගොඩාක් අවස්ථාවල අපේ මහා කච්චාන මහරහතන් වහන්සේ ළඟට එළඹිලා භික්ෂුන් බණ දහම් අහනවා. ඒ අහලා අහගත් එක ආයෙ විවේකයක් හම්බුනාම බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි අපට අපේ මහා කච්චාන මහතෙරුන් වහන්සේ මෙහෙමයි කියලා දුන්නේ. එතකොට මේ මෙහෙමයි කියලා දුන්නේ කියලා කියන කතාවේ කිසි අඩුවක් නැහැ. හොඳට දරා ගැනීමේ හැකියාවක්. ඉතින් මේ පින්වන්තයන්ගේ යුගයනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා අවසාන අවස්ථාව තවද භික්ෂුව යම් කලෙක භික්ෂුවක් යම් නිමිත්තකට පැමිණ යම් නිමිත්තක් මෙනෙහි කරනා කල්හි
මේ ජීවිතයේදීම ආශ්‍රවයන් ශේවීමක් සිදු නොවේද? එසේ සේවීම පිණිස ඒ නිමිත්ත නොදනීද නොදකීද? එසමයෙහි මනෝභාවනීය භික්ෂුව සොයා යා යුත්තේය. තමන් බණ භාවනාවක් කරනවා. තමන් ඒ භාවනාව කරන පිළිවෙලට මේ හිත කෙලෙසුන්ගෙන් නිදහස් වෙන්නේ නැහැ. තමන් යම් කුසල නිමිත්තක් තුළ විදර්ශනා කරාට, යෝනිසෝ මනසිකාර කළාට හිත කෙලෙසුන්ගෙන් නිදහස් වෙලා යන්නේ නැහැ. ආන් එතකොට ඒ වෙලාවෙත් මනෝභාවනීය භික්ෂුව, වැඩූ හිතක් ඇති භික්ෂුව හොයාගෙන යන්න ඕන කියනවා. ඒකට පිළිසරණක් හොයාගන්න හේතුව ඒ භික්ෂුව එතකොට මනාව හිත දියුණු වෙන පිළිවෙල කියලා දෙනවා. ආර්ය මාර්ගය කියලා දෙනවා. එතකොට ඒ තුල පිහිටා ඔහුට පුළුවන් වෙනවා Tamanට වැරදිච්ච තැන හදාගන්න. ඉතින් මේ විදිහට තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ එළඹෙන්න සුදුසු කාලය සහ මේ මනෝභාවනීය භික්ෂුව වෙත එළඹී දහම් අහන්ට සුදුසු කාලය. ඉතින් මේ කාරණා ඉගෙන ගන්නකොට තේරෙනවා පින්වතුනේ, සාමාන්‍යයෙන් මේ යුගයේ ගත්තාම අපිට කුසල් හිත ආරක්ෂා කරගන්න තියෙන හොඳම පිළිවෙල නිතර බණ අහන එක. අපිට අපේ කුසල් හිත ආරක්ෂා කරගන්න තියෙන හොඳම පිළිවෙල නිතර බණ අහන එක. මොකද මේ සාමාන්‍යයෙන් මේ යුගයේ අපේ ජීවිත ගත්තාම අපි නිතර නීවරණ වලින් බැටකන පිරිසක්. මේ යුගයේ ධර්ම මාර්ගයේ ප්‍රතිපදා ගත්තාම මේ යුගයේ තියෙන්නේ දුක්ඛ පටිපදාවමයි. ප්‍රතිපදාව දුකසේ යන්න තියෙන්නේ. ඒකේ නීවරණ වලින් ගුටි කකා. නීවරණයෙන් ගුටි කන්න තියෙනවා. ඊළඟට කර්ම දෝෂ වලින් ගුටි කන්න තියෙනවා. අමනුෂ්‍යයන්ගෙන් ගුටි කන්න තියෙනවා. මෙහෙම මහා ගුටිකයන් ගොඩක් අස්සේනේ මේ කාලේ ධම්මග දියුණු කරනවා කියන එක. යම් ධර්මයක් තුළ හැසිරෙනවා කියන එක කරන්න තියෙන්නේ. ඒතර මේ කාලේ තියෙන පිළිසරණ ධර්මය අහන එක. නිතර ධර්මය අහ හිත සන්තෝෂ කරගන්න එක. හිත පහදවා ගන්න එක. ධර්ම ශ්‍රවණය තමයි මේ කාලේ අපිට මේ ධර්ම මාර්ගයේ ශක්ති සම්පන්නව පිහිටන්න ඉන්ධන සපයන්නේ. ඉතින් ඒකට පින්වතුන්ලාට හොඳ අවස්ථාවක්. මේ ආපදා සම්පන්න කාලවකවානුවකත් ශ්‍රද්ධා රූප වාහිනිය ලක්කිරු ගුවන් විදුලිය ආරම්භ වෙලා තිබ්බ නිසා බුදුරජාණන් වහන්සේගේ පාරිශුද්ධ ශ්‍රී සද්ධර්මයේ සත්‍ය වූ බුද්ධ වචනය ඔබට හැමතිස්සෙම අහන්න ලැබෙනවා. ඒ යාමින් ඉතින් හිත පහන් කරගන්න, හිත සතුටු කරගන්න අවකාශ තියෙනවා. ඉතින් අපි කතා කරමින් හිටියේ අර භික්ෂුණිය ගැන. 25 අවුරුද්දක් තිස්සේ අසුරක් ගහන මොහොතක්වත් චිත්ත සමාධියක් හිතේ එකඟ බවක් නොලබා හිටපු භික්ෂුණිය ගැන. ඒ භික්ෂුණිය අවසානයේ ධම්මදින්න අරහත් උත්තමාවියව සොයාගෙන ගියා. ධම්මදින්න අරහත් උත්තමාවිය ළඟට ගිහිල්ලා ඒ උත්තමාවිය අභිමුඛයේ තමන්ගේ සත්‍ය ස්වභාවයම ප්‍රකට කළා. කිව්වා මේ මම මේ විදිහට පීඩා විඳිනවා, මට මේ විදිහේ හිතුවිලි ගලාගෙන එනවා. ඉතින් ඒ භික්ෂුණිය මට ස්කන්ධ ධාතු ආයතන ගැන ධර්මය දේශනා කළා. එතකොට ධම්මදින්න අරහත් උත්තමාවිය මේ ජීවිතය ගැන හරියටම දැක්ක යුතු විදිහ ලස්සනට කියලා දුන්නා. ජීවිතය කියලා කියන්නේ මොකක්ද කියලා. මොකද මේ තෙරණින් වහන්සේ කාමරාගයෙන් තමයි බැටකකා හිටියේ. හරි සරාගී තැනැත්තියක්. රාග හිතුවිලි නිතර හිතට එනවා. අර තරුණ අවදී සරාගීව ජීවිතේ ගත කරපු විදිහ මෙවි හිතට එනවා. කාමරාගයෙන් තමයි ගුටි කන්නේ. කාමරාගයෙන් ගුටි කන ඒ තැනැත්තියට ධම්මදින්න අරහත් උත්තමාවිය ජීවිතය ගැන නුවණින් දැක්ක යුතු විදිහ ලස්සනට කියලා දුන්නා. මේ ජීවිතේ දකින්න ස්කන්ධ විදිහට. රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන පංච උපාදානස්කන්ධයක් මෙතන තියෙන්නේ කියලා හොඳට නුවණින් දකින්න. ඊළඟට මේ ජීවිතේ දිහා බලන්න ධාතු විදිහට.
පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියන මේ ධාතු 6 තමයි ජීවිතය කියලා කියන්නේ. නුවණින් ඒ නිසා හොඳට විමසන්න මේක ධාතු 6ක් විදිහට මේකේ තියෙන්නේ පස් වෙලා යන දේවල්. මේකේ තියෙන්නේ හමාගෙන යන ස්වභාවයට අයිති දේවල්. මේකේ තියෙන්නේ මේ ගලාගෙන යන ස්වභාවයට වැగిරෙන ස්වභාවයට අයිති දේවල්. මේකේ තියෙන්නේ උණුසුම් ස්වභාවයට අයිති දේවල්. ඊළඟට අවකාශ ධාතුව සහ විඥාන ධාතුව. මෙහෙම නුවණින් දකින්න ජීවිතයේ දිහා. තමන්ගේ ඇයි සලකන මේ ශරීරයත් මේ ජීවිතෙත් එහෙම එකක්. බාහිරත් එහෙමයි. එහෙම නුවණින් සලකන්න කිව්වා. දැන් මේ ධාතු මනසිකාරය ආදී ගත්තාම ඒ ධාතු මනසිකාරය බාහිර ලෝකයේ ධාතුන්ට ගලප නුවණින් විමසලා තියෙනවනේ භික්ෂුන්. දැන් මේ ධාතු මනසිකාර විදර්ශනාව ගැන ධර්මයේ සඳහන් වෙනකොට තියෙනවා භික්ෂුන් වහන්සේලා නුවණින් කල්පනා කරලා තියෙනවා ඔන්න මහා වැව් තියෙනවා. ඒ මහා වැව් පායන කාලේ ආවට පස්සේ වතුර පොදක්වත් නැති වෙන්නේ හිඳිලා යනවා. ඒතර භික්ෂුන් නුවණින් කල්පනා කරනවා මේ වැවක් කියලා කියන්නේ ආපෝ ධාතුව, සුවිශාල ආපෝ ධාතුවක්. සුවිශාල ද්‍රව ස්වභාවයක්. හැබැයි මේ සුවිශාල ද්‍රව ස්වභාවයත් අනිත්‍ය වෙලා ගියා. එහෙම අනිත්‍ය වෙලා ගියා නම් මේ මගේ ශරීරය කියලා සලකාගෙන ඉන්න මේකේ තියෙන ද්‍රව ස්වභාවය ගැන, ඒකේ අනිත්‍ය ගැන කවර කතාවද? මේ සොච්චමකට මොකට ඇලෙනවාද? ඊළඟට පඨවි ධාතුව ගැන හිතලා තියෙනවා. ඔන්න මේ කඳු කැට, ලස්සන භූමි භාග, හිත වසඟ වෙන තරම් ලස්සන තැන් තියෙනවා. පඨවි ධාතුව. හැබැයි ඔන්න එක ගම් වතුරයි එන්නේ. මෙන්න මේවා ඔක්කොම වැහිලා යනවා. සැනකින් අනිත්‍ය වෙලා යන ලොකු ප්‍රදේශ. එතකොට මේසා සුවිශාල පඨවි ධාතුවත් සැනකින් අනිත්‍ය වෙලා යනවා නම් මේ තමාගේ යයි සලකන මේ ශරීරේ මේකේ අනිත්‍ය ගැන කවර කතාවද? එහෙම නුවණින් සලකලා තියෙනවා. එහෙම සත්‍ය නුවණින් හිතලා තියෙනවා. ඊළඟට මේ ජීවිතය ගැන බැලිය යුතුයි ආයතන 6ක් විදිහට. දුක උපද්දන ආයතන. ඇස නම් වූ ආයතනය, කන නම් වූ ආයතනය, නාසය නම් වූ ආයතනය, දිව නම් වූ ආයතනය, කය නම් වූ ආයතනය, මනස නම් වූ ආයතන. ඇයි මේ ආයතනය කියලා මේවට කියන්නේ? මේ වගේ යමක් උපද්දනවා, නිෂ්පාදනය කරනවා. යමක් නිෂ්පාදනය කරන නිසා ඒවට කියනවා ආයතන කියලා. මේ ආයතන වලින් ඇස කන නාසය දිව කය මනස කියන ආයතන වලින් කුමක්ද පිංගුතුනි නිෂ්පාදනය කරන්නේ? සසර දුක. දුකමයි නිෂ්පාදනය කරන්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කළා මහණෙනි යම් තැනක ඇස උපදුනා කියලා කියන්නේ දුක්ඛස්සේසෝ උප්පාදෝ. උපන්නේ දුක. පහළ වුණේ ජරා මරණ. පහළ වුණේ රෝගයන්ගේ පැවැත්ම වෙන මොකුත් නොවේ. යම් තැනක කන උපන්නා කියලා කියන්නේ එතන උපන්නේ දුක. එතන පහළ වුණේ ජරා මරණ. නාසයේ දිවකයි මනස උපන්නා කියලා කියන්නේ එතන උපන්නේ දුක, ජරා මරණයි පහළ වුණේ. ඒ විදිහට ආයතන වශයෙන් මේ ජීවිතය ගැන හරි ලස්සනට ධර්මයේ දේශනා කළා කියනවා. ඒ භික්ෂුණිය කියාපු ධර්මය මං හිතට ගත්තා. ඒ හිතට ගත්තා කියලා කියන්නේ මොකද්ද පින්වතුනි? හොඳට ඒ ධර්මය මෙය නම් සත්‍යයි කියලා දරාගත්තා. Tamanට අවබෝධ කරගන්න අදහසින්. ඒ ධර්මයේ තමයි ඵල ලබා දෙන්නේ. සිදුරක් හොයන අදහසින්, ඇදයක් හොයන අදහසින්, මොකද්ද වැරදුනේ කියන අදහසින්, Tamanගේ මතයට ගැලපෙන්නේ නැත්තේ මොකද්ද කියන අදහසින් බණ ඇහුවා කියලා. ජීවිත කාලෙම බණ ඇහුවත් ඒකේ ඇති පළක් නැහැ. ජීවිත කාලෙම බණ ඇහුවත් ඒකේ ඇති පළක් නැහැ. දැන් ඇතැම් මේ මුළු ත්‍රිපිටකයම ඉගෙනගෙන ඉන්නේ බුදුරජාන් වහන්සේටයි රහතන් වහන්සේලාටයි වැරදිච්ච තැන් හොයන්නේ.
රහතන් වහන්සේලා මේ වැරදි විදිහට අර්ථ ඉස්මතු කරපු තැන් හොයන්න ඇතැම් මේ බණපොත් කියවන්නේ. පළක් තියෙනවද? කිසි පළක් නැහැ ජීවිතේට. ඒ නිසා ධර්මයේ ඉගෙන ගන්න ඕන තමන්ගේ ජීවිතයට පිහිටක් පතාගෙන, තමන්ගේ ජීවිතයට රැකවරණයක් පතාගෙන, තමන්ගේ මේ අසරණ ජීවිතයට පිහිටක් හදාගන්න අදහසින්. ඒකට තමයි කියන්නේ ධර්මයේ හිතට ගන්නවා කියලා. එකත් පස්ක වාඩි වුණා. එකත් පසෙක වාඩි වෙලා අර කියා දීපු විදිහට ධර්මයේ පුරුදු කරනකොට ඔන්න බලන්න වෙච්ච දේ. මම පුබ්බේ නිවාස ඥානය ගැන සිහි කරන්ට දැන් දන්නවා. ත්‍රිවිද්‍යාව සාක්ෂාත් කළා. ත්‍රිවිද්‍යාවන් අතරේ පළවෙනි විද්‍යාවනේ පුබ්බේ නිවාසානුස්සති ඥානය. ඔන්න ඒ ධර්මයේ හැසිරෙනකොට උපදවගත්ත කියනවා පුබ්බේ නිවාස ඥානය. දිවසත් පිරිසිදු කරගත්තා. අනුන්ගේ සිත් දකින්න ඥානයත් මට දැන් තියෙනවා. ඒ කියන්නේ මේ තමන්ගේ හිතින් තව කෙනෙකුගේ හිත දැකීමේ හැකියාවත් ඒ උත්තමාවේ උපද්දලා තියෙනවා. දිව්‍ය කනත් මම පිරිසුදු කරගත්තා. 이르දි ප්‍රාතිහාර්ය පාන්ටත් පුළුවනි. ආශ්‍රවයන් ඡය කළා මං අරහත්ත්වයට පත් වුණා. ඉතින් මේ උත්තමාවිය බොහෝ වෙලාවට මේ ගාථාවන් පවසන්ට ඇත්තේ, මේ ගාථාවන් දේශනා කරන්නට ඇත්තේ පිරිනිවන් පාන්ට ආසන්න සමයේ අනෙක් භික්ෂුණීන් වහන්සේලාට වීරිය උපදින්න. මොකද මේ වයෝවෘද්ධ භික්ෂුණියක්, ඇගේ චරිතාපදාන ඉගෙන ගන්නකොට තේරෙනවා බොහෝම වයෝවෘද්ධ භික්ෂුණියක් වයසට ගිහිල්ලා පැවිදි වෙලා ජීවිතේ අන්තිම කාලෙත් ගොඩාක් අමාරුවෙන් ධර්ම මාර්ගය පුරුදු කරලා 25 අවුරුද්දක් තිස්සේ මේ අසුරක් ගහන මොහොතක්වත් හිත එකඟ වෙන්නේ නැතුව හිටපු කෙනෙක් අන්තිම මොහොතේ ධර්මය අවබෝධ කරපු හැටි. මම මේ අභිඥා ඔක්කොම ලැබුවා, බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා කියලා ඒ අරහත් තෙරණිය මේ උතුම් ගාථාවන් අවසන් කළේ. ඒ අපි ඉගෙන ගත්තේ තේරී ගාථා පොත් වහන්සේගේ එක්තරා තෙරණියකගේ ගාථා නමින් සඳහන් කොටස. ඉතින් මේ සම්බුද්ධ ශාසනයේ නිවන් සුවය සාක්ෂාත් කරපු ඒ අරහත් උත්තමාවියට නමස්කාර කරමින් අපිත් අදහසක් ඇති කරමු, අපටත් මේ බුද්ධ ශාසනය තුළ සුවසේ සීල සමාධි ප්‍රඥා දියුණු කරගෙන ධර්ම අවබෝධයේ පිණිස හේතු වෙන පුණ්‍ය ධර්මයන් සුවසේම රැස් කරගෙන ඒ උතුම් රහතන් වහන්සේලා, රහත් තෙරණින් වහන්සේලා නිවී සැනසුන අමා නිවනේ සැනසෙන්ට අප හැම දිනාටත් වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අප විසින් රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. සක් දෙවිඳුන්, සතරවරන් දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවියෝ මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරුත්, ශ්‍රීමත් සුමන සමන් දෙව්රජුන් ඇතුළු ලංකා භූමිය සුරකින්නා වූ සියලු දෙවිවරුත් සතුටු සිතින් පින් අනුමෝදන් වෙලා දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩේවා. දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණයේ උපකාරය අප හැම දිනාහට දෙවියෝ නොඅඩුවම සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ කල්යාණ මිත්‍ර මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා. මේ ගෞතම සාසනය තුල උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම දානමේ පින්කම සිදු කරන ඒ සුපින්නතුල්ලාගේ ප්‍රධාන අරමුණ ලෙස සඳහන් කොට ඇති පරිදි ඒ තමන්ගේ ආදරණීය දෙමාපියන්ට නිට්ටඹුව
හොඹුටියාවේ නොම්බර 217 3 ඒ නිවසේ පදිංචි. ජනවාරි මාසේ 6 වන දිනට උපන්දිනයේ සැමරූ විශ්‍රාමික විදුහල්පති පින්වත් WM හේරත් වනිනායක පියාණන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ජූනි මාසේ 18 අද දින උපන්දිනයේ සමරන විශ්‍රාමික පාඨශාලාචාරිණී පින්වත් DM නයනකාන්ති මෑණියන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය සැලසේවා. මේ මෑණියනුත් පියාණනුත් නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ සම්පatti ලබත්වා. සුවසේ ධම්මග දියුණු කරගන්නට, සුවසේ පින් රැස් කරගන්නට අවකාශ ලැබෙත්වා. මේ ගෞතම ශාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. නිකවැරටිය කන්දේ ගෙදර නොම්බර 202 දරණ නිවසේ විසූ මේ පරලෝකීය WM ගුණරත්හාමි මුත්තණුවන්ට, TM බණ්ඩාරමෙනිකා මිත්තණියට, නිට්ටඹුව හොඹුටියාවේ නොම්බර 212 නිවසේ පදිංචිව සිට මිය පරලෝකීය DM පෙරේරා මුත්තණුවන්ට, S ඇගිනෝනා මිත්තණියට ඇතුළු තමන්ගේ නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට, හිත මිත්‍රාදීන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ගේ පරලෝ ජීවිතේ සැපයටමපත් වෙත්වා. අපගේ ඥාතීන් මේ දුක් සහිත සංසාර ගමනින් ඊතා ඉක්මනින්ම නිදහස් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් ඥාතීන්ට පින් අනුමෝදනා සිදු කරන්න. කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුර වී සිටින ලංකාවාසී ලෝකවාසී හැම දෙනාට අපි සෙත් ප්‍රාර්ථනා කරමු. මේ රැස් වූ පින්වල ආශිර්වාදයෙන් තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ රැකවරණින් ඊතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුව ලැබේවා කියලා සෙත් පතමු. අද ධර්ම දානය සිදු කරන්නේ මැලේසියාවේ සේවයේ නියුතු චතුරිකා වන්නායක දියණිය, නිකවැරටියේ පදිංචි පින්වත් රෙද්මිනී වන්නායක දියණිය, නිට්ටුඹේ පදිංචි පින්වත් ඉසුරු වනිනායක පුතුණන් ඇතුළු ඒ පවුලේ දූ දරුවන් විසින් ඒ හැම දිනාට මේ සියලු පින් අනුමෝදන් වෙලා ජීවිතයට සියලු යහපත අභිවෘද්ධිය සැලසේවා. ඒ විදේශගතව ආදී කරන කියන සියලු කටයුතු කිසි කරදරයකින් බාධාවකින් තොරව සුවසේ කරගන්නට ලැබේවා. රැකී රක්ෂා ආදිය, අධ්‍යාපන කටයුතු ආදිය මේ හැමදේම ਸਰව ප්‍රකාරයෙන් සඵල වේවා. ඒ වගේම ජීවිතයට නිරතුරු කල්යාණ මිත්‍ර ඇසුර, සත්පුරුෂ ඇසුර සැලසේවා. සුවසේ පින් රැස් කරගන්න, සුවසේ ධම්මග දියුණු කරගන්නට අවකාශ ලැබේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලා සෑම සියලු දෙනාට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැම දෙනාට, සුපින්වත් ඔබ සියලු දෙනාට ගෞතම සාසනය තුල සුවසේම ධර්ම අවබෝධ කරගන්නට ලැබේවා. ඔබ හැම දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.